සුබ උදැසනක් වේවා සියලු දෙනාටම. මම හිතන්නේ වේදිකාවේ සෞන්දර්ය සත්සර චාරිකාවේ පියමන් කරන්නට සූදානම් වන සුමధుර මොහොත හැටියට නම් කරන්නට පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑව වූ කලි මුළු මහත් ලංකා දීපයම කලා කෙටින් පෝෂණය කළ සියනෑව විදිහට හඳුන්වන්නට පුළුවන් දොම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුල වෙසෙන අපේ ආදරණීය කලාකරුවන් පිළිබඳව මතකය ආවර්ජනය කරන විට මගේ මතකය මීට දශක කීපයකට ඈතින් ඈතට දිව යනවා. කලු කදයාවේ පඤ්ඤාසේකර අපේ නායක හාමුදුරුවන්ගෙන් ආරම්භ කරන ලද ඒ කලා කෙටේ අස්වැන්නේ මහරු ඵල නෙලන්නටයි මේ අපි සූදානම්. අලගියවන්න මුඛ වැටි පරපුරයි. එමෙන්ම මහගමසේකර සූරීන් කේ ජයතිලක සූරීන් අපට කවදත් අමතක කරන්නට බැරි චරිත සියනෑවෙන් සාහිත්‍ය අම්බරය ඒකාලුක කළ ඉරයි හඳයි වගේ. එවන් ඉරයි හඳයි වේදිකාවේ තබාගෙන දොම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා අපේ ප්‍රාදේශීය ලේකම් තුමන් පෙරටු කරගෙන සාහිත්‍ය ගගන කලාවට අලුත් සඳක් අලුත් ඉරක් පායන්නටයි මේ අපේ සූදානම. එහෙමනම් ආදරණීය සහෘද හිතවතුනි, ඉද මදි බව පේනවා. නමුත් තියෙන සම්පත් උපරිමයෙන්ම ප්‍රයෝජනෙට අරගෙන තමන්ට හැකි පරිදි ස්ථානගත වන ලෙස බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා මා ඔබෙන්. එහෙමනම් තවත් කතා කර ඉන්නට අවශ්‍ය නැහැ. වේදිකාවේ මගේ දකුණු අතින් උඩින්ම කියනවා හද වෙන කත කුපුදන තැන සහෘද කලා එකතුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රතිභාවට නව අරුතක් එක් කරන්නටයි අපි මේ සූදානම. අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. අපූර්ව වූ වස්තුන් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාව කලාව තමයි සහෘද හිතවතුනි ප්‍රතිභාව කියලා කියන්නේ. එවැනි ප්‍රතිභාන්විත කලාකරුවන් රැසක් මගේ net ඉදිරිපිට තියාගෙන ගෞරවනීය සභාව ප්‍රථම වතාවට ආමන්ත්‍රණය කරන්නට ආභාෂ කරන්නට ලැබීම පිළිබඳව මගේ ජීවිතයේ ලද භාග්‍යයක් හැටියට සැලකනවා. එහෙනම් ඔබේ මනසත් සිතත් සවනත් එකට එක්තැන් කරගෙන සියනෑ හිතවතුන්ගේ ආදරණීය කලාකරුවන්ගේ සෞන්දර්යාත්මක මොහොත ආරම්භ කරන්නටයි මේ සූදානම. එහෙමනම් කලා කෙටින් රන් අස්වනු රටට ලබා දුන් මහගමසේකර සූරීන් අපට අමතක කරන්නට බෑ. එමෙන්ම කේ ජයතිලක සූරීන් අපට කවදාවත් පොතක් පතක් කියවනකොට අමතක කරන්නට බෑ. එවන් උත්තම කලාකරුවන් දෙදෙනෙකුට පූජෝපහාර දක්වන මංගල මොහොත හැටියට නම් කරන්නට පුළුවන්. එහෙමනම් එම අවස්ථාවට මා ගෞරවාන්විතව ආරාධනා කරනු ලබනවා දොම්පේ ප්‍රධාන පුරවැසියා අපේ ප්‍රාදේශීය ලේකම්තුමා
නිස්සංකාරච්චි මැතිතුමන්ට පළමුවෙන්ම ආරාධනා කරනු ලබනවා මහගම සේකර සූරීන්ට පුෂ්පෝපහාර දක්වන්නට. ඒ සමගම ආරාධනා කරනු ලබනවා මේ සභාවේ සිටින රූපේ විජේසිංහ අපේ කලාකරුවාට කේ ජයතිලක සූරීන්ට පුෂ්පෝපහාර දක්වන්නට ඇරයුම් කරනු ලබනවා ගෞරව සම්පයුක්තව. දැන් එතුමන් දෙපළ ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිස මහතම සේකර සූරීන්ටත් කේ ජයතිලක සූරීන්ටත් පුෂ්පෝපහාර දක්වන මංගල අවස්ථාවේ අසුන් වලින් නැගිට නිහඬව ඔබේ ගෞරවය ප්‍රකාශ කරන්නට ආරාධනා කරනවා. මේලොව යම් කිසිවෙකු මාහට පෙම් කළ බව එතකොට ඒ ගිරාමය හඳින් මට කියාවි මාමල පසු සොහොන් කොතේ දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව දුක් ගියක් ලියනු මැනව නන්නානු නනා ඔබගේ සාහිත්‍ය පිළිබඳව කතා කරන්නට අද බොහෝ කරුණු කාරණා තිබෙනවා අපට. ස්වභාවික ගීතයේ ශබ්ද රසය මෙන්ම අර්ථ රසය සොයාගෙන පියමන් කරන්නට හදවතට මනසට කතා කරන්නට හොඳම අවස්ථාව තමයි මෙය. සාහිත්‍ය භාවන් සාහිත්‍යයන් කුමක් සහිත භාවයේද සාහිත්‍යය. රස සහිත භාවය සාහිත්‍යයයි. රස කොටස් දෙකකි. සෝර්ධ හිතවතුනි. ශබ්ද රසය සහ අර්ථ රසය. ඒ රස දෙකම අද ඔබට මේ වේදිකාවේ විඳින්නට අසන්නට ලැබෙනවා. එහෙමනම් තව කතා අවශ්‍ය නැහැ. ආරාධනය චිරාගත හෙළ සිරිතට අනුව දීපශිකාව ප්‍රදීපවත් කරන්නටයි අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පැහැයින් පායන පහන් කරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි හැමදෙන යමින් සිටිමු එක අතට. ඒ ගමනේ මට හමුවන ගල් පර්වත හෙල් ප්‍රපාත මට වාගෙම ඔබ හැමටත්
යම් දවසක හමු වෙනු ඇත. මාමෙන් ඔබ ඒ දවසේ අසරණ වී වැළපෙන විට මා ලියු කවි මට වගේම ඔබ හැමට පොදු වෙනු ඇත. සබා. එවිට මාගේ කවියේ මා නොසොයා ඔබ සොයන්න. මහගම සේකර සූරීන්ගේ පද සංකල්පනාවක්. එහෙමනම් දීපශිකාව ප්‍රදීපවත් කළ අවස්ථාවට සහ සම්බන්ධ වුණ සියලුම දෙනාටම ගෞරව උත්තමාචාර්ය ප්‍රතිභා ප්‍රභා වෙනුවෙන් පුද කරමින් මීළඟට සංගීත සෞන්දර්ය සත්සර චාරිකාවේ පියමන් කරන්නට මත්තෙන් අපට තියෙනවා යමක් කතා කරන්නට. එහෙමනම් ආරාධනය මා වැඩි කතා නොකට ඔහුටයි මේ ආරාධනය. දොම්පේ ප්‍රධාන පුරවැසියා ප්‍රාදේශීය ලේකම්තුමනි ඔබටයි මේ ආරාධනය පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන් පිළිගන්නට. දැන් ඔබතුමන් ගෞරවනීය සභාව ආවාස කරන මොහොත. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම අද මගේ ආරාධනයෙන් මට දිරියක් ශක්තියක් වෙන්නට මෙතනට සමමිනි අපේ ප්‍රවීණ කලාකරුවන් ඔබ සියලු දෙනාගේ අවසරයි. ඒ වගේම මෙවැනි කාර්යයක් සාර්ථක කරගන්න බොහොම ලස්සනට සංවිධානය කරගන්න ශක්තිය දුන්නු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනා වගේම අලුත් උපාධිධාරී පත්වීලාභී ඔබ සියලු දෙනාගේ අවසරයි. බොහොම ලස්සන වේදිකාවක වටිනා පිරිසක් ඉදිරියේ කතා කරන තරම වාසනාවන්තයි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියනාවේ අපේ සාහිත්‍ය සංකේතය මහගමසේකර සූරීන් කේ ජයතිලක සූරීන් මතක් කරලා තමයි අපි වැඩ පටන් ගත්තේ. එයාට උපහාර දක්වලා තමයි අපි වැඩ පටන් ගත්තේ. ඒ වගේම මම ඉස්සරහ තියාගෙන ඉන්නවා අපේ දැනට කොටාසේ ඉන්න ප්‍රවීණ කලාකරුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදිහට මම මේට මාසයකට විතර කලින් මගේ කාර්යාලය ඇතුලේ ඉන්න මේ කාර්ය මණ්ඩලය පිරිසට ඒ අතර කලා හැකියාවන් තියෙන පිරිස එකතු කළා. අපි කොට්ටාසයක් එකතු කරන්න කලින් කොට්ටාසේ බාහිර පාර්ශ්වයන් එක්ක වැඩ කරන්න සංවිධානය කරන්න කලින් මාත් එක්ක මේක ඇතුලේ ඉන්න පිරිස මම සංවිධානය කළා. ඒ සංවිධානය කළා තමයි මේ කලා සංගමයක් කලා සංසදයක් බිහි කළේ. එයාට මම දුන්න ඉලක්කත් එක්ක ඒ මඟ පෙන්වීමත් එක්ක මම හිතනට වැඩි දුර එයා යනවා. මේ අපේ ආරම්භය. එයා සංවිධානය කරපු පළවෙනි වැඩසටහන තමයි මේ වැඩසටහන. ඒ සාර්ථකත්වය අසාර්ථකත්වය ඔබට මනින්න පුළුවන්. මෙතන අලංකාර වේදිකාවක් ඇරුවේ මේ මගේ පිරිස. මම හිතුවේ නෑ මෙච්චර හොඳට මේක සංවිධානය කරයි කියලා. මගේ කණ්ඩායමේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට එයාගේ හැකියාවන් පෙන්ලා තමයි මේ විදිහට ලස්සන විදිහට මේ උත්සවය සංවිධානය කළේ. ඉතින් අද දවසේ වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඉතාමත් ගෞරවපූර්වක පිළිගන්නවා. ඒ වගේම මට ඕන වුණා අපේ කොට්ටාසේ ඉන්න ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨතම කලාකරුවන් සාහිත්‍යදරයන් මෙතනට කැඳව ගන්න. රූපේ විජේසිංහ මහත්මයා මම ළඟදී ගෙදරත් ගිහිල්ලා හම්බෙලා ආවා. ඉතින් එතුමාගේ දීර්ඝ කාලීන සාහිත්‍ය වලින් කරපු සේවයත් එක්ක මට අවශ්‍ය වුණා ඉතින් ඔතනට ගෙන ගන්න. ඉතින් අද මගේ ආරාධනෙන් මෙතනට ඇවිල්ලා ඉන්න විජේසිංහ මහත්මයා, ඒ වගේම ප්‍රමිලා කුමාරි බාලසූරිය මහත්මිය සහ තවත් මේ කොට්ටාසේ ඉන්න ප්‍රවීණ කලාකරුවන් සියලු දෙනාම මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද වැඩසටහන මේ වේදිකාවේ ලොකුම කාර්යභාරයක් කරන්නේ ප්‍රවීණ ගීත රචක, ලේඛක, දේශක ප්‍රියන්ත ධර්මාන්ත මහත්මයා. එතුමා තමයි අද මේ වැඩසටහන මෙහෙයවලා මේ වැඩසටහන කටයුතු කරගෙන යන්නේ. එතුමාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මේ වේදිකාවේ
මේ කටයුතු සංවිධානය කිරීමේදී මේ කලා සංසදයේ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බොහෝ පිරිසක් මහන්සි වුණා. ඒ පිරිසට ඒ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරව පිළිගන්නවා. සමහරට අද එයාට ඇතුළට එන්න ඉඩකඩක් නැති වෙද්දි මෙතන තියෙන ඉඩකඩ ප්‍රමාණයත් එක්ක ඒකට ඒ මාත් එක්ක තරහ වෙන එකක් නැහැ. මම ඊට වැඩි අවස්ථාවක් දුන්න අලුතෙන් ආපු උපායධාරී කණ්ඩායමට අර හැමදාමත් මාත් එක්ක ඉන්න පිරිස මෙවැනි වැඩසටහන් වලදී අපිත් එක්ක ඉන්නවා. මේ පිටින් මෑතකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආපු කණ්ඩායමට මේ දකින්න අවස්ථාව දෙන්න ඕන නිසා මම ඒකටත් ආරාධනා කළා. මෙතන පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගනිමින් මේන සහාය දුන්න සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අපි මේ දුම්බේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදිහට ගත්ත හොඳ ආරම්භයක්. අපි මේ ආරම්භයක් විතරයි ගත්තේ. මේ අයගේ අපේ අභ්‍යන්තරයේ ඉන්න කාර්යාලයට සම්බන්ධ සියලු දෙනාගේ හැකියාවෙන් ශක්තියෙන් වැඩ ගන්නවා වගේම කලාවට යම් මෙහෙයක් කරනවා වගේම මේ කොට්ටාසේ පුරා විහිදලා ඉන්නවා කලාකරුවන් රාශියක්. විශාල පිරිසක් ඉන්නවා. හොඳ හැකියාවන් දක්ෂතාවයන් තියෙන පිරිසක්. ඒ පිරිසත් එක්ක වැඩ කරන්න, ඒ ඇත්ත එකතු වෙලා කලාවට යම් සේවයක් කරන්න, සාහිත්‍යයට යම් සේවයක් කරන්න මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී මුළු දෝපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සීමාවෙ ඉන්න හැම කෙනෙක්ම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එකතු වෙලා ලොකු ගමනක් යයි, ලොකු සේවයක් කරයි මේ රටට ප්‍රදේශයට. මෙතන සම්බන්ධ ඔබ සියලු දෙනාටම පිළිගනිමින් ඒ වගේම මේ වේදිකාවේ ඉදිරි වැඩ කටයුතු කරන අවස්ථාව ලබා දෙමින් මම දෙන්න අවසරට ස්තුතියි. ගෞරවනීය සභාව ආමන්ත්‍රණය කරමින් පිළිගැනීමේ කතාව කළ දොම්පේ ප්‍රාදේශීය ලේකම්තුමන්ට ගෞරවනීය උත්තමාචාර්ය පුද කරන ලබනවා. දවසකදී වැහි බල හිරුගිලු නාවේ වටහිර සරසවිත නම් කර අපි අපේ ගමන් මඟ යමු ඈතින් ඈතට. එහෙමනම් සංගීත සෞන්දර්ය සංසාර චාරිකාව ආරම්භ කරන්නට තවත් මිනිත්තු කීපයක් ඔබෙන් මා ලබා ගන්නවා. ඒ අන් කිසිවකට නොවේ. මේ සියලුම කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන්නට ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් මත වේදිකාවේ සැලසුම් ඉදිරිපත් කරමින් ගීත දසදහස් ගණනක් අතරින් හොඳම ගීත තෝරා ගනිමින් එපමණක් නොවේ. සෑම කටයුත්තකටම දායකත්වයේ ලබා දෙන නිමල් කරුණාරත්න මහත්මයා ඔබටයි මේ ආරාධනාව මේ ලස්සන සුන්දර සෞන්දර්යාත්මක වැඩසටහනේ පූර්විකාව ඉදිරිපත් කරන්නට ග්‍රාම නිලධාරී නිහාල් කරුණාරත්න මහත්මයා දැන් පූර්විකාව ඉදිරිපත් කරන මොහොත. සුබ උදෑසනක් වේවා හැම දිනකටම අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි දොම්පේ ප්‍රාදේශීය ලේකම්තුමනි ඒ වගේම මෙම සත්ජන සභාව පොබවන දොම්පේ සාහිත්‍ය ලකුණ දිවයිනෙන් ඔබට ගෙන යනකොට සැලී පැහැදී සිටින මගේ ආදරණීය ජ්‍යෙෂ්ඨතම රූපේ විදේශික කලාකරුවන් ඇතුළු සියලුම කලාකරුවනි ඒ වගේම ආරාධිත නෝනාවගේ මහත්තුරුනි මගේ සහෝදර ප්‍රාදේශීය කාර්යාලයේ සියලුම සොයුරිනි මට නියමිත වෙලා තිබෙන මේ පූර්විකාව ඉදිරිපත් කිරීම ඊට මැත්තේ මට කුංචි සටහනක් ලැබීමට අවසර දෙන්න මොකද අපේ ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කරපු විදිහට මේ පළමු අත්දැකීම දොම්පේ ප්‍රාදේශීය කාර්යාලයේ කලාකාරයෙක් විදිහට අපි රැස් වෙලා මීට හරියටම මාස දෙකකට මත්තෙන් මෙම ස්ථානයේම තමයි අපි රැස් වුනේ.
මේ මොහොතේ අපි කණ්ඩායමක් විදිහට ගොනු වෙලා ප්‍රාදේශීය කාර්යාලයේ සියලුම නිලධාරීන් සම්බන්ධ වෙලා පුංචි කණ්ඩායමක් ගොඩනගාගත්ත කලාකවයක් විදිහට. ඉතින් එතෙන්දී හැමදෙනාගේම සහසම්බන්ධයෙන් මට යම්කිසි වගකීමක් පැවරුණා, මගේ උර මත පැවරුණා මේක ඉස්සරහට අරගෙන යන නායකත්වය දෙන්න කියලා. ඉතින් ඒක ලොකු අභියෝගයක්. නමුත් අභියෝග අපි අනන්ත අභියෝගවල මුහුණ පාන තියෙනවා. ඒ නිසා මේ දේත් අපි හරියාකාරව බාර අරගෙන කරමු කියන ඒ නිශ්චිත මතයේ ඉඳගෙන අපි කණ්ඩායම යම්කිසි කතිකාවත ගොඩ නැගුවා. අපි මොකද්ද කරන්න ඕනේ කියලා මේ කාර්යාලයේ කණ්ඩායම විදිහට. ඒ අනුව අපි අද දවසේ අපේ කණ්ඩායම සේකර පරපුර නමින් ප්‍රාදේශීය කාර්යාලයෙන් නාමකරණය ලැබලා ඉදිරියට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. නිකම් කලා සංවිධානයක් බවට පත් වෙන්නේ නැතුව ඉදිරියේදී අපි සූදානම් වෙනවා මෙවැනිම යම් වටිනාකම් අගනාකම් සහිතව ඔබලා හමුවන්නට. එතෙන්දී අපේ කොට්ටාසේ මහා දෙවැන්ත සම්පත් සමූහයක් සිටිනවා. රූපී විජේසිංහ කියන්නේ මම හිතන්නේ සංස්කෘත භාෂාව සම්බන්ධව ඉන්දියානු සංස්කෘත පෙළ නවකතා පොත් සිංහල පරිවර්තනය කරලා රාජ්‍ය සම්මාන දිනපු ලේඛකෙක්. ඒ වගේම අපේ ප්‍රේමරත්න සර් ඉන්නවා. ප්‍රේමිලා බාලසූරිය මැතිණිය ඉතාමත්ම සංවේදී කවි ලියනවා. මේ පසුගිය සතියේ සිහිනේ කිරා වැඩසටහනේ තුමීගේ කවියක් විචාරයට ලක් වුණා. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා මේ ප්‍රදේශයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම හිටිවන කවි ගායනයේ දක්ෂතාව දක්වන අපේ ජ්‍යෙෂ්ඨතමයන්. ඒ වගේම සුනිල් ශාන්ත අපේ ආදරණීය සහෝදරයා. මේ හැමදෙනාම මේ දොම්පේ අපිට ඉන්න අගනම් වස්තු. ඉතින් ඒ අතරින් අපි තේරුව කවුද අපි ඉස්සෙල්ලාම මේ හමුවට ගෙන්නන්නේ කියලා. ඉතින් මේ කලාව කියන්නේ අතිශයම සංවේදී කටයුත්ත. ගල් පර්වතයක් ආස්වාදනය කළ ලේසි නෑ. අපි මේ උත්සාහ කරන්නේ ගල් පර්වතයක් ආස්වාදන්නට. මොකද අපේ කණ්ඩායම අපි රජයේ නිලධාරීන් විදිහට මේ හැමදේම දන්නවා. අපි යම්කිසි විශේෂපතයක තමයි රැඳිලා ඒ තුල තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අපි හැමදේම මිනිස්සු. මේ මොන රාජකාරී මොන නිල තනතුරු හැබැයිවත් අපි සියලු දෙනාම මිනිස්සු. මිනිස්සු විදිහට අපි කොතෙක් දුරට සංවේදී වෙන්නට ඕනද? කලාව කියන්නේ මෙන්න මේ සංවේදීතාවය අපේ ආධ්‍යාත්මය තුළ ගොඩ නගන එකම උපාංගය. මම හිතන්නේ ඊට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි අපි ඉලක්කය. අපි බලාපොරොත්තු වෙන්නේ සංවේදී මිනිසුන් මේ සමාජයට රැගෙන එන. එතෙන්දී අපිත් එක්ක ඉන්න හොඳම සංවේදී මිනිස්සු අපි අද මෙතෙන්ද ගෙනලා තියෙනවා. ඒ තමයි මගේ ආදරණීය ප්‍රියන්ත ධර්මවංශ අයියා. මොකද එතුමා කියන්නේ මේ භූමියට අලුතෙක් නෙමෙයි. බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. එතුමා අපේ ජ්‍යෙෂ්ඨතම ග්‍රාමදායිවරයෙක්. මේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරපු මගේ ආදරණීය ප්‍රාදේශීය ගම්තුමනි මේ දේශකතුමා මීට දශක කිහිපයකට මත්තෙන් අවුරුදු 7ක් අපේ ප්‍රාදේශීය කාර්යාලයේ ග්‍රාමදාරි මහත්මයෙක් විදිහට සේවය කරා. හැබැයි එතුමාගේ ගමන් මඟ තිබුණේ එතන නෙමෙයි. එතුමාගේ දැක්ම ඊට වඩා වෙනස් දැක්මක් තිබුණ නිසා එතුමා එතනින් ඒ සේවයෙන් නික්මිලා තමන්ගේ ජීවන දක්ෂතාව තුළ විවිධ වෘත්තීන් වල නිරත වෙමින් මම හිතන්නේ ජීවිතය සම්බන්ධ මහා පරිශ්‍රණයක නිරත වෙන පුද්ගලෙක් විදිහට මම දකින්නේ. මම මේ කියන්නේ එතුමා ඊටාම නිර්ලෝභීව එතුමාගේ අදහස් දක්වන පුද්ගලෙක් නිසා වරක එතුමා මහපාරට බහිනවා. මහපාරට බැහැලා මහපාරේ වීදි ගායකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ තමයි එතුමාගේ අධ්‍යාත්මය. එතුමාගේ දැක්ම මිනිස්සු අතරට යනවා. මට මතක් වෙනවා රුසියාවේ ඔස්ටෝස් කියලා වගේ මැක්සිම් ගෝර් කියලා වගේ කලාකරුවෝ ඕනොත් හිටියේ එහෙම. දුම්රිය මැදිරි තුල තමන්ගේ නවකතා කෙටි කතා ගොඩ නැගුවා. හිස් මුඩුක්කු කාමරවල ප්‍රියන්තයත් ඒ වගේ කාලයක් තිස්සේ මිනිස්සු අතර ඉඳමින් තමන්ගේ නිර්මාණ සොයමින් යනවා. ඔය අතරතුර 1995 වගේ වර්ෂයක යම් කිසි හැරවුම් ලක්ෂයකට ප්‍රියන්තය එනවා. ඒ තමයි ආධුනික ගීත රචකයන් ගොන්නක් එකතු කරගෙන අපේ ජ්‍යෙෂ්ඨතම ගායිකාවන් අපේ රටේ ඉන්න නන්දා මාලනිය අදහසක් ගෙන එනවා. ආධුනික රචකයන් එකතු කරලා තමන්ගේ
ගීත තැටියක් නිර්මාණය කරන්නට. මම හිතන්නේ ගීත 12ක් වගේ තමයි ලංකාවේ තෝරගෙන ගීත දහස් ගණනක් අතරින් ඒ දහස් ගානට තේරීම සඳහා හිටියේ මහාචාර්ය සුනිල් ආර්යරත්න මහත්මයා, ධර්මසිරි ගමගේ මහත්මයා සහ කුලරත්න ආර්යවංශ කියන අපේ ලංකාවේ ප්‍රවීණතම ගීත රචකයන් තුන්පළ. මේ තුන් දෙනාගේ අතට අහු වෙන මේ දහස් ගණනක් ගීත නිර්මාණ අතරින් අරලිය ලන්දන නැමැති ගීතය තෝරා ගැනීමට ලක් වෙනවා මේ ගීත ගොන්නේ. මම හිතන්නේ 95 වගේ වර්ෂයක තුල තමයි මේ ගීතය අපි අතරට එන්නේ. සංයුක්ත තැටි එළි දැක්කන දවසේ තමයි නන්දාමාලිනේ මුණ ගැහෙන්නේ. එතකොට ගීතය තෝරාගෙන ගීතයේ සංයුක්ත තැටි නමක් යොදන්නේ ඒ ගීතයේ නම තමයි තැටි එළි දක්වන්නේ. අපි පොඩ්ඩක් අතීතයට යමු. මොහොතකට අපි ඒ ගීතේ මතක් කරගෙන මම හිතන්නේ පියන්ත ධර්මස් මහත්මයාගේ දේශනෙට එළඹෙනවා නම් මම හිතන්නේ වඩාත් හොඳ මානසික මට්ටමින් අපිට ඒක අර යන්න පුළුවන් වේවි. ඒ අතරතුර එතුමා දිගින් දිගටම පුවත්පත්වල තමන්ගේ ලේඛන හැකියාව ඉදිරිපත් කරමින් මේ වන විටත් දිවයින පත්තරයේ හැම අඟහරුවාදාවකම පෑන් සරේන තිරුලිපිය රචනා කරන්නේ පියන්ත ධර්මස් මහත්මයා. ඒ වගේම බෞද්ධයා රංගිරි වගේ ටීවී නාලිකාවල එතුමාගේ නිරන්තරයෙන්ම දේශන අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේම ගිය වර්ෂයේ එතුමා 2019 වර්ෂයේ එතුමාගේ නවතම ගීතය ඉරිදක් කරනවා. ඒ ගීතයත් නුදුරු දෙකදී ඔයාලට දකින්න අසන්න ලැබෙවි. ඉතින් අරලිනන්ද ගීතය මතක් කරගනිමින් අපි ප්‍රියන්තයගේ දේශනාවට යමු. මම ඉතාමත්ම ආදරෙන් ඔයගොල්ලන් ඉල්ලන්නේ මේ මිනිසා අපේම සියන පුතේ ඔබ සවන් දෙන්න ඔගේ හඬට අපි කවුද කියන එක සම්බන්ධව අපිට නැවත හොයන්න මේ දේශනේ මම හිතන්නේ බොහොම පිටුබලයක් අනුබලයක් ලැබෙවි. මොකද අපි යන්නේ එක්තරා වන්දනා ගමන. මේ වන්දනා ගමන තුළ අපිට සමහර තැන්වලදී අපිට අපිව අමතක වෙනවා. හැබැයි නිශ්චිත මොහොතකදී අපිට සිද්ධ වෙනවා කවදා හරි අපිව හොයාගන්න. ගොඩක් අයට අපිව නිර්වචනය කරගන්න බෑ. ඒ නිසා අපි කවුද කියන සම්බන්ධව නැවත සොයා බලමින් ජීවිතයේ විඳින්න සුන්දර මොහොතකට ඉඩහසල ලබා දෙමින් මම මගේ පූර්විකාව සටහන කෙටියෙන් නිමා කරනවා. මේ ඇසින්නේ ධර්ම සම්මාවර්තේ පියාදර්මස් නිර්මාණ වේදියා තමන්ගේ පොදු ගීත රචනයේ ඔබ අතට අවස්ථාව මේ ගීතෙන් පසු ඔබ හිතන්නේ වේදිකාව එතුමාට බාර කරන බොහොම ස්තුතියි. අරලිය ලන්දට සඳ පායන කොට කුරුලිය මල් වට බමරු බමන විට සිය දහසට ඇඟිලි ගණනා මට ඔබ ගැන සිහි වෙනවා එතකොට කී පද
ස්වභාවික ගීතයේ නින් වලලු සොයා යන්නට මේ සූදානම්ද. විචාරෝ යුක්ති වාක්‍ය යදත් අප්‍යත්‍යාර සාධන. විචාරයේ පිළිබඳව සංස්කෘත පඬිවරු ලිව්වේ එහෙමයි. කිව්වේ එහෙමයි. වැඩි කතා නැහැ. එන්න වේදිකාවට සඳ පායනකන් තමයි අපි සියලු දෙනාම බලා සිටින්නේ. ඒ සඳ වේදිකාවේ දැන් පායන්නට ආරාධනා කරනු ලබනවා. පාදහවි වන්දන ගෞරවනීය සටහන් තබමි. එන්න ප්‍රියංක ධර්මවංශ කලාකරුවා වේදිකාවට සම්ප්‍රාප්ත වන අවස්ථාව. ඔබ මම සමග ස්වභාවික ගීතයේ අර්ථ රසය මෙන්ම ශබ්ද රසය සොයා යන්නටයි මේ ආරාධනාව. වේදිකාව බාර කරන ප්‍රවීණ ගීත රචක ප්‍රියංක ධර්මවංශ සූරිය. මම නැගිට්ටේ පාන්දරින් බ්‍රහ්මේ මුහුර්තේ උත්තිෂ්ඨේ කියලා තියෙනවා. පුළුවන් තරම් පාන්දරින් නැගිටින්න කියලා තාත්තා කිව්වා. පාන්දරම නැගිටලා දොම්බේ මහා විද්‍යාලයට යන්න එළියට බහිනකොට දොම්බේ ඉස්කෝලේ දෙක ළඟින් යන එක මට හරි අපහසුතාවයක්. මොකද ඒ වෙනකොට මම කේටි කාලීන පැවිදි ජීවිතයකින් කොළඹ මහා බෝධියේ ඉඳලා ගෙදර ඇවිල්ලා හිටියේ. දොම්බේ ඉස්කෝලේ දෙක ළඟින් යනකොට මහා ඌහඬක් එක්ක සම්මාන මුරයක් නෙල්සන් මුදලාගේ කඩේ මම බිම් බලාගෙන දොම්බේ ඉස්කෝලේට ගිහිල්ලා ඔළුව උස්සන්නේ නැතුව හීනමානයෙන් යුතුව මුතුමැණික ටීචර්ගේ සිංහල පාඩම ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන ඉන්න මට වේදිකාවකට එන්න තියා මිනිහෙක් දිහා ඔළුව උස්සලා බලන්න මට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේ දවසක පාසල් ශිෂ්‍ය සමිතියේ මාව නැගිට්ටෝල වේදිකාව උඩට ගෙනල්ලා ප්‍රියන්ත ඔයාට පුළුවනි ඔයා කතා කරන්න කියලා කියපෝ ඒ උතුම් මාතෘ මිතුරිය කල්යාණ මිතුරිය මේ සභාවේ ඉන්නවා. නයනා ගුණරත්න. නයනා නැගිට්ටනම් කොටයි. එතුමිය තමයි ස්ටේජ් එකෙන් තිබ්බේ බිම් බලාගෙන හිටිය මාව. ඒක මම හරි සන්තෝෂ වෙනවා. කාන්දම් කවපු යකඩ කෑල්ලක් 12 වාරයක් බර වැඩි වෙනවා. ඉතින් මේ වෙලාවේ සියනෑවේ අපේ ජ්‍යෙෂ්ඨතම ලේඛකයා ඔබ බැලුවද කලකට පෙර ජාතික රූපවාහිනියේ දුර්ගාන්තේ නමින් එළියට එන්නේ පෙන් වියරුව තෝමස් රේ නැමැති බටහිර සාහිත්‍යයේ දිදුලන තාරකාව ඉංග්‍රීසි භාෂාවෙන් විශ්ව සාහිත්‍යයට එකතු කරපු කෘතිය. ඒක ශ්‍රී රාහුලගේ යන්ගේ ඉඳලා කුමාරතුංගයන් දක්වා එන මියුරු රන්වන් හෙළබසින් රචනා කළේ පරිවර්තනය කළේ රූපේ විජේසේන දේශක කලාකරුවාණන් මේ සභාව ඔබවනවා. ඒ වගේම තමයි අපිට පේනවා සියනෑ දාර්ශනික ලේඛකයා කළුවච්චි ගමගේ ජයතිලකයා එතුමාගේ සහෝදර අපේ විද්වත් ප්‍රේමරත්න සර් මෙතන ඉන්නවා. අපේ රන්කිරි කටගය දවසේම සරසවි වරම් ලද ප්‍රමිලා කුමාරි බාලසූරිය සහෝදරිය ඉන්නවා. රියනෑ රිදී සීනුව යටියන්තොට කුමාරි නාංගී මේ සභාවේ ඉන්නවා. අපේ විද්වත් කට ඇති පුතෙක් සිංහල දේශක අපේ සාහිත්‍යාචාර්ය සමන්ත සහෝදරයයි මෙතන ඔබට මේ ඉදිරිපත් කිරීම කළේ. ඒ වගේම තමයි මේ ජයතිලක ප්‍රතිමා නිර්මාණය කරපු අපේ පන්හිඳ වගේම පින්සල තෙලිතුඩ අතට ගත්ත සුනිල් සාන්තයන් මේ සභාවේ ඉන්නවා. ඒ වගේම පොලිසියට තියෙන්න ඕනේ කියනවා වෙසමුණි බැල්මයි ගණදෙවි නෝනයි. මේ දෙකමත් එක්ක අපේ දිස්ත්‍රික් නිලධාරීතුමා ධර්මසේන මහත්මයා මේ සභාවේ වැඩ ඉන්නවා. අනිත් පැත්තෙන් නූල් වලින් නිපුණතා දක්වන අපේ උපුල් මහත්මයා ඉන්නවා. එහායින් තියෙන සේකර ප්‍රතිමාව හැදුවේ
අපේ ජීවන්දර සූරීන් දැන් ලෙඩින් ඉන්නේ සර්. ප්‍රධානයි. මේ මිනිස්සුන්ගේ එතකොට මේ සියලු සභාව සිහිපත් කරන අතරේ අපේ ලොකු රාලහාමි දසනායක රාලහාමිලා මේ කාර්ය සත්කාරයක් කරන්නට 24 පැයේ මහන්සි වෙච්ච අනුර රාලහාමි සියලු දෙනාම එකතු වෙලා වටිනා වැඩක් කරන වෙලාවේ ලෝකේ ඕනෑම ආගමික පූජ්‍ය පක්ෂයකට තියෙන එක කොඩියයි ආරක්ෂා කරන්න. ලංකාවේ විතරයි කොඩි දෙකක් රකින්න එකම පූජ්‍ය පක්ෂයේ ඉන්නේ. ජාතික කොඩිය රකින්නේ තුන්වහන්සේලා ඒක ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා. අනිත් පැත්තෙන් බෞද්ධ කොඩිය රකින්නේ තුන්වහන්සේලා. ධජ දෙකක් රකින්න මේ නීල වර්ණ ග්‍රහ ලෝකේ එකම පිරිස තමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා. নমස්කාර පූර්වකව මොරගොඩ මුදිත අපේ පඬිත හාමුදුරන් වහන්සේගේ ඒ වගේම තමයි මේ නියසුමානක තිබුණා මේ අනුරායියේ ආයුර්වේද සංරක්ෂණ සභාව. මමත් ඔය නීල කඩි ගෙදර පැත්තේ ඉන්නේ හින්දා සර් මම ආවා මේකට සහභාගී වෙන්න. වේද මහතුරු දෙන්නේ කතා වෙන හඬක් මට ඇහුණා. යකෝ රංජන් රාමනායක මහත්තයත් ඇවිල්ලා. මම කිව්වා අනිත් වේද මහත්තයා කිව්වා නෑ රංජන් රාමනායක මහත්තයා නෙමෙයි. මේ ඉන්නේ ඊට වැඩිය ප්‍රබුද්ධ චරිතයක්. ඒ තමයි අපේ නිශ්චංක ආරච්චි මහත්මයා ප්‍රාදේශීය ලේකම් මහත්මයා. ඒ වගේම තමයි අපේ අනුරුද්ධිකා කරුණාරත්න මහත්මිය. ඒ වගේම ලොකු රාලහාමි අලුත් උපාධිධාරී පිරිස අපේ රාලහාමිලා සියලු දෙනාම ඉදිරියේ අපි දැන් ගම්පහ දිස්ත්‍රික්කේ අපි දන්නවා මේක සියනෑ කෝරළේ උතුරු දිශාවෙන් ඇතුගල්පුරේ පොල් රුප්පා උත්තලම් ඉසව් දකුණු දිශාවෙන් අසාර්ථක මෙගාපොලිස් කොළඹ මහා නගරය නැගෙනහිරින් හතර කෝරළේ කෑගලු දිස්ත්‍රික්කය බස්නාහිරින් අලුත් දූපත් දරුවෙකු ප්‍රසූත කරමින් සිටින අපරිමිත ඉන්දියානු මහා සාගරය මේ හතර දිශාව මැද්දේ සියනෑව තියෙනවා. ජනගහනය අති ලංකාවේ දෙක සිංහ කොඩිය ඉෂ්ටිකර කරගත්ත කට්ටිය 90.5% සිංහල ජනතාව ඉන්නවා. බුද්ධන් සරණේ සිරස දරාගෙන 71.3% බෞද්ධ ජනතාව ඉන්නවා. 3/2 බෞද්ධයෝ ගම්පහ. ඒ වගේම ගෝවියෝ 5%යි. කර්මාන්ත 36%යි. සේවා අංශය 58%යි. සේවා අංශය වැඩිපුර ඉන්න නිසා තමයි බුද්ධිමතුන්ගේ දිස්ත්‍රික්කය කියලා කියන්නේ. එහි හෘදය දොම්පේ සාක්ෂරතාවය 98.0 ගානක්. ඔබ මේ සිටින කාර්යාලයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිල බල තන්ත්‍රය මහජන සේවය නැමැති මහා පින්කම රාජ්‍ය පරිපාලනය නැමැති මහා වගකීම ජනතා හිතසුව සලසන පරහිත නිරත භාවය නැමැති මහා යුතුයකම පරෝපකාර පුණ්‍යය දොම්පේ ඉස්කෝලේ බාල්කේ ලියලා තියෙනවා. පින කියන්නේ අනුන්ට උදව් කිරීම. ඒ මහා මනුස්සකම පෙළ ගැස්සූ ලොකු පුටුවේ ඉඳලා පුංචි පුටුව දක්වා යාන්ත්‍රණයකින් ඉරහඳ පායනතුරු මේනිල් අහසයට ක්‍රියාත්මක කරන සජීවී සප්‍රාණික ක්‍රමවේදයේ රාජ්‍ය සේවය. ඉතින් ඒ නිසා අපි කන්තෝරුවේ දැන් සාමාන්‍ය ක්‍රමයේ තමයි ස්ලෝ සින්දු වලින් පටන් අරගෙන වේගවත් ගීතයකට යන්නේ. අපිට මෙතන සර් කරන්න වෙලා තියෙන්නේ අනිත් පැත්ත. අපි දන්නවා ධාන්‍ය දනේනික මල්පලතුරු පිරි ජය භූමියේ ඉතිහාසය ලියලා තියෙන මහා වංශ, දීප වංශ, චූල වංශ, තූප වංශ, බෝධි වංශ. හැබැයි ගීත චූල වංශයක් ලියු ගායකයෙක් ඉන්නවා. ධර්මසේන සර් අපේ පොලිසිය ඇන්ටන් ජෝන්ස් මාරුසිරා ගැන කන්දේ හැපුණු මහවනාන්තරයේ DC8 අහස් යන්ත්‍රය ගැන නිල්බලාගගේ ගලිච්ච ආසයි බයයි බෝට්ටුව ගැන දලදා පෙරහැරේ අලිපුලප්පුව ගැන ඇන්ටන් ජෝන්ස් ලංකා ඉතිහාසයේ චූල වංශයක් බයිලාවෙන් ලිව්වා. ඒ නිසා අපේ කෝකිලල වර්ණල ඇතුළු මේ සියනෑ මී ඇසි වෘද්ධය කන්තෝරුවේ ගීතය පළමුවෙන් ඉදිරිපත් කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. මොහොතක් තව ඉදිරියට යන්න මට අවසර දෙන්න.
අපි දන්නවා ග්‍රාම නිලධාරීන් 130කටත් වැඩි මේ කාර්යාල පරිශ්‍රයේ මමත් අවුරුදු 7ක් සේවය කළා. සිංහල කවියේ ශක්තිය ඒ කාලේ ග්‍රාම නිලධාරීන් මේ වගේ සභාවලට ගෙනාව මට මතකයි. ඒ කාලේ හිටිය පැලහැල පැත්තේ පියදාස රාලහාමි කවියේ වෛද්‍යවරේ හරිම රසවත් චරිතයක් පුස්තයිකලේ පැදගෙන යන්නේ. පියදාස රාලහාමිට චෝදනාවක් පෙත්සමක් ආවා දිසාපතිතුමන්ට මේ කන්තෝරුවට පියදාස රාලහාමි ආධාර බෙදනකොට ත්‍රිකෝෂ බෙදනකොට සහන ආධාර දෙනකොට ස්වාමියා මල වැඳපු කාන්තාවක් ඉන්න එක ගෙදරකට වැඩිපුර සැලකුම් කරනවා කියලා. මේක සභාවේ කතා කරන්න ගත්තා. සර් ඒ කාලේ හිටියේ ඉතාමත්ම ප්‍රබුද්ධ සහකාර ලේකම්තුමේ මෙබඳුම බැසිල් හැරිසන් පෙරේරා මැතිතුමා. එතුමා ගුරුවෘත්තියේ ඉඳලා ආවේ. බැසිල් සර් රාලහාමිව නැගිට්ටේ සභාවේ. ඈ රාලහාමි මොකද්ද මේ එකම ගෙදරකට චන්දා දෝසා බය මෝහ සතර අගතියෙන් වැඩ කරනවා කියන්නේ? අනිත් එක රාලහාමි මේ මිනිස්සයා මැරිච්ච වන්දපු කාන්තාවක් මෙහෙම ගෙදරකට උදව් කිරීම දිගට හරහට දෙනකොට රාලහාමි නැගිට්ටා. හරි උසයි. තීක්ෂණ නාසයක් තියෙන කුසාග්‍ර නාසයක් තියෙන අපේ ගෙද මාදොළේ මහත්තයා නැගිටලා මෙහෙම කිව්වා. නුවණකින් හරබර විසඳන සියලු ජර මර අප සැමට ඉසිවර උපදිසාපති තුමනි ගරුතර. සභාව පුදුම වෙලා බලන් ඉන්නවා. ඊළඟට කියනවා පියදාස රාලහාමි චෝදනාවට වැල් පෙනෙල සාකා ගිතෙලලා මලවාකා ඇඟ රකිනායකා ගෑනු දහසක් උවත් සලකා. සභාවම නිහඬව සර් අන්න එදා පෙන්නවා සිංහල කවිය මොනතරම් අවස්ථාවෝචිතව ගැලවෙන්න පුළුවන් අවස්ථාවක් දෙනවද කියලා. හොඳයි, එබඳු රසවත් කාර්යාලයකයි අපි අද මේ කලා වැඩසටහන කරන්නේ. කන්තෝරුව කන්තෝරුව
ඔව්. අපි දන්නවා එදා තිබුණු පහුගිය දශක කිහිපයකට පෙර තිබුණු කාර්යාල ක්‍රමය ගැන තමයි ඇත්තටම මේ ගීතේ කියන්නේ. ඊට පස්ව ලෝකෙන් අලුත් සංකල්ප දෙකක් එනවා. එකක් ජපානයේ S5 සංකල්පය. මේකෙන් තමයි ගොඩක් ලංකාවේ කන්තෝරු පිළිවෙල වුනේ. ඊළඟට කන්තෝරු යන කාන්තා පක්ෂය නිසා තමයි ලංකාවේ ශෝභාගාර බියුටි සැලොන් ඒ වාණිජ ස්වයං රැකියා ලක්ෂ ගණනක් බිහි වෙන්නේ. අර වීලුවට වගේ කියනවනේ ෆේෂල් එක හේදුවාම කිලෝ 2ක් බර අඩු වෙනවා කියන්නේ. කොහොම වුණත් මේ ලස්සන කාන්තාව අපි දකින්න පටන් ගත්තේ සර් කාර්යාල ප්‍රජාව අතරින්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ ඵලදායිතා සංකල්පය ප්‍රොඩක්ටිවිටි. මේක සුද්ධ ගේන්න ඉස්සෙල්ලා මම නම් දැක්කේ ආච්චි අතු ගන්නකොට. ආච්චි අතු ගන්නකොට මිදුල අතු ගන්නවා හොඳටම. අතු ගාලා පාරක් අතු ගන්න. මොකද්ද ඵලදායිතාවේ කියන්නේ? කරන වැඩේ කරලා ඊටත් වැඩිය ටිකක් කරන එකද? ආච්චි මිදුල අතු ගාලා නැවැත්තුවේ නැහැ පාරක් අතු ගෑවා. මෙන්න මේ අත්තම්මගේ ප්‍රොඩක්ටිවිටි සංකල්පයයි අපි ගන්න ඕනේ. තව විනාඩි 10ක් වැඩ කරලා යන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට අපි දැන් ඊළඟට පිවිසෙන්නේ ඒ කාලේ දැන් මේ දෙගොල්ලක් ඉන්නවනේ මේ සමාජ ගෑනු පිරිමි වගේම මෑත කාලේ වහරක් එනවා ටොයියෝ සහ බයියෝ කියලා. ටොයියෝ ගාව දණික් වැටිලා කන්නලව් කරන බයියෝ දැකලා විශිෂ්ට වාග් සුභගතාවයෙන් පෑනෙන් ගී යමධාරා උල්පත් මතු කරපු කරුණාරත්න අබේසේකරයන් ගීතයක් රචනා කළා. මේක ගායනා කරපු මොරිස් විජේසිංහයන් පසුගියදා දැන් සමුගන්නවා. ඊට පසුව නීලා වික්‍රමසිංහ ගායිකාවගේ හඬින් මේක ඔබ ඇහුවා. වැඩ කරන ජනතාවගේ අභියාචනා ගීතයයි මේ.
හැබැයි ඔයාගේ මේසේ ඉස්සරහා ඉන්න කෙනා ඔයාගෙන් ඉල්ලීමක් කරනකොට කාරණා දෙකක් මතක තියාගන්න. ඉල්ලන තුරු දෙන්නේ නැහැ රාජ්‍ය සේවය. ඒකටයි චක්‍රලේඛ තියෙන්නේ. ඉල්ලන තුරු දෙන්න එපා. අධ්‍යයනයක් නොකර අනුමත කරන්න එපා. අස්සනයි සීල් එකයි S2 වගේ. අනිත් පැත්තෙන් ඔබ ඉදිරියට එන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන මිනිස්සෙක් නෙමෙයි කඳුළු බිඳුවක් කියලා හිතන්න. ඒ පින්කමයි ඔබ කරමින් ඉන්නේ. රාජ්‍ය සේවයේ රැකියාවක් කියන්නේ කැඹුරුමක් කියලා අපේ අත්තල සීයලා කිව්වේ. ඒ මොකද සර්? මැරෙනතුරු විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ වගේ දෙකක් නැති වෙච්ච මිනිහෙක් කතා කරනවා. මම බැංකුවේ හිටියා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ රත්නපුරේ බැංකුවට බැංකු සේවකයෙක් විදිහට අඩිය තියනකොට මගෙන් අහනවා බස් ස්ටෑන්ඩ් එකේ සින්දු කියපු එක උඹ මොන හයියකින්ද ලිපිකරුවෙක් වෙලා මෙතෙන්ට අඩිය තියන්නේ? අවුරුදු 3ක් නංගිව වෛද්‍යවරියක් කරන්න ඕනේ නිසා හිටියා කාගෙන. අවුරුදු 3 ගෙවෙන වෙලාවේ සර් ඒ මහා දැතිරෝධයක දැත්තක් බවට මාවපත් වෙච්ච ඒ අවස්ථාවෙන් මාව ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ රත්නපුර ශාඛාව ගබ්සා කළා. මම එළියට විසි වුණා. බැරි වෙලා බැංකුවේ ඇතුලේ මට උපත දුන්න නම් මාව ගබ්සා කරන්නේ නැතුව ඇබෝෂන් නොවෙච්ච ප්‍රියන්ත ධර්මවංශ අද මැනේජර් කෙනෙක්. කිසි දෙයක් ගැන ගත වෙච්ච දේවල් ගැන අපිට දුකක් නැහැ. අපේ සතේ නැහැ. හිතේ කහටක් නැහැ වටවල ඇරෙන්න. ඒ නිසා අපි hina වෙලා යන්න ඕනේ ඉස්සරහට. ඉතින් මේ මාස්ටර් සර් ගීතයෙන් පෙන්නුවේ මොනතරම් වටින දෙයක්ද? දිශාපතිවරයෙකුගේ කරුණාව, ප්‍රාදේශීය ලේකම් වරයෙකුගේ මෛත්‍රී, දයාන්විත, පරෝපකාර, පරහිත නිරත චේතනාව. එහෙම කෙනෙක් ගැන අහලා තියෙනවද කවියේ? විමල රත්න කුමාරගම කවියා. වන්නි හත්පත්තුවේ ඩී.ආර්.ඕ මහත්තයා. එයා ගියා දවසක් ගමකට. ගම් තුන තුලානේ අලියා වැටුණු වැවේ සුන්දර හාමි එතරම් පොහොසතෙක් නොවේ. සුන්දර හාමි. පිටිසර ගමේ පස් කියන්නේ පස් නෙමෙයි. මුතුත් පිට්ටන්ගේ මස්. තුන්ලාහකම බිම වැඩ කර දියෙන් වැවේ රන්වන් කරල් බර වී දැන් බිමට නැවේ. කුසේ ගින්දර නිමණ්ඩ මේ සුන්දර හාමිලා ඇලේ දොලේ වෙලේ පැලේ කැලේ කොලේ හැපි හැපි විදින දුක ජීවිතේ බරයි වියදම සැරයි කියලා සුන්දර හාමිලාගේ සුන්දර නැන්දලගේ ජීවිතේ දැක්කා ලේකම්තුමා. ඔහුගේ ගමට මා ගියේ පළමු වර තවමත් සිතේ ඇත අමතක නොවන යුර. හේනට ගොසින් ගෙන්නුවක් පමණ දුර එනවා දිටිමි මිටි බැඳගෙන වියලි දර. ඒ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයේ රටේ මහත්තුරු පෝරලේ මහත්තුරු ඒ ලොකු නිලධාරීන් ගමට යනවනේ. ඒ ගියහම දන්නවද? ලැබුම් හිරයක් දෙනවා. ඉන්න දෙයක්, ආහාර පාන, සියලු සත්කාර, රාකටු, මස්ගාත විතරක් නෙමෙයි. ප්‍රදේශයේ සිටින පැණිකු විච්චියෙකුත් එතුමා වෙනුවෙන් සකස් කරනවා. ඕක රජ කාලේ ඉඳලා එන එකක් නේ. මායා දුන්නේ රජුරෝ කලුතර ලැබුම් හිරේක මාස ගාණක් නතර වෙලා ජංගම ජනාධිපති සේවයක් කරන වෙලාව. මායාදුන්නේ රජුරෝ ඒ ඉන්නකොට ඒ වෙලාවේදී මායාදුන්නේ රජුරවන්ට ලැබුම් හිරේ විදියට දුන්න කාන්තාව කරන්නාගොඩ ප්‍රදේශයේ කාන්තාව කුමාරි හාමි කෙනෙක්. මේ කරන්නාගොඩ කුමාරි හාමි මායාදුන්නේ රජුරෝ එක්ක සම්බන්ධ වෙලා ඉපදිච්ච ආරෝහ පරිණාහ ප්‍රාංශු දේහදාරි හතරරියන් සිංහල බෞද්ධ පිරිමියා තමයි කලුතර රාජිත සේනාරත්නද නෑ මට වැරදුනානේ මේ කරන්නාගොඩ අප්පුහාම මට සමාවෙන්න කරන්නාගොඩ අප්පුහාමි ඒ පරම්පරාවේ කෙනෙක් අද ඔබ දකින්න කරන්නාගොඩ අප්පුහාමිගේ මීමුණු පුරා ඒ ජාන
ඒ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ඥානය තමයි මතක තියාගන්න. අන්න මායාදුන්නේ රජුරෝ ලයිව් බලා ගන්න ඕන නම් බලන්න හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කියන්නේ ඒ මේ මොත්තා. එදා මායාදුන්නේ රජුරුවන්ගේ ලේ ධාතුව තමයි 2009 අර ජනඝාතක ප්‍රභාකරන් නැති කරන්න රට වට බැඳි රන් වැට නායකත්වයේ දුන්නේ කරන්නාගොඩ. ඉතින් ලැබුම් හිරෙන් රටට වරදක් වෙලා නැහැ. නිදා සිටියත් සොහොන් පොත යට එදා මෙන් ආදරේ අම්මේ. මඩලේ